හරි සියලු දෙනාටම මේ ලැබුවා වූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් පිරී ඉතිරි යන නේද හොඳට කන්න බොන්න හම්බෙන අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා සර්. එසේම වේවා සර්. එසේම වේවා සර්. මටත් එතකොට හොඳට කන්න බොන්න හම්බෙනවා නේද? හරි. ඔව් සර්. ඒකට අපි කාලා බීලා විතරක් මදි ටිකක් මහන්සිලා වැඩ කරන්න වෙනවා නේද? හරි. ඔව් සර්. 2022 අවුරුද්දේ අපි හොඳට කන්න බොන්න නම් අමාරුයි මේ ටිකේ නේද? කන්න බොන්න තියෙන්න බෑ. හරි කොහොම හරි කමන්නේ තියෙන චුට්ට හරි කාලා බීලා ගොඩක් වැඩ කරන්න පුළුවන් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. හරි. හරි. එතකොට මේ ඒ වගේම සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. සුබ සන්ධ්‍යාවක් සර්. Good afternoon sir. Right, good afternoon to everybody. එතකොට අද අපි පටන් ගන්න යන්නේ 2022 8 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පටන් ගන්නේ. ඒතර ඔයාලා වැඩි පිරිසකට මේ අච්චු පොත් ලැබිලා නැතුව ඇති. සමහර අයට ලැබිලා ඇති. සමහර අය අපේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මේවා අරගන්න ඇති මාර්ගතාකාරයට. එතකොට මේ ඒ වයින් සන්නද්ධ වෙන. එතකොට 8 වසරේ දැන් අර අපි හතේ කිරුවට වඩා ටිකක් අර සංඛ්‍යා පද්ධතිය ඇවිල්ලා තියෙනවා. 8 වසරේ සංඛ්‍යා පද්ධති සම්බන්ධව අපි හොඳ පූර්ණ අවබෝධයක් ලබා ගන්න ඕනේ. මොකද ඒව තමයි ඊට පස්සේ 10 වසරට 11 වසරට 12 13 කරන්න යනකොට පාදක වෙන්නේ. ඒතර මේ සම්බන්ධව හොඳ දැනුමක් අපි මේ 8 වසරේදී අරන් තිබ්බොත් මම හිතනවා ඔයාලා සියලු දෙනාටම 10 11 12 13ට යනකොට මේ ගොඩක් මේ තොරතුරු තාක්ෂණය සරල ලේසි නේද? හරි සරල විෂයක් බවට පත් වෙනවා. හරි එතකොට ඔක්කොටම වැහෙනව නේද හොඳට? ඔව් සර්. ඇහෙනවා සර්. එනවා සර්. හරි දැන් 2022 කියන්නේ අපි කටවල් හේව ටිකක් වෙනස් වෙලා කතාවට අපි දැන් අවුරුද්දකින් ආයෙත් වයසට ගිහිල්ලා නේද? හරි. එතකොට අපි චුට්ටක් අච්චුපතේ මුල් පාඩම අච්චුපත් බාන්න මේ පොඩ්ඩක් කියවපු යට උස්සන්න බාන්න. ඔය පාඩම් කියවලා තියෙන අය මේ වෙනකොට. ලක්විදු කියවලා තියෙනවා. ෂෙහාරා අද සර් මම ඇහුවේ දැන් ඔයාලා මේ වෙනකොට 8 වසරේ මුල් පාඩම පොඩ්ඩක් කියවද බැලුවද කියලා දැනගන්න. හරි. 3 දෙනෙක් කියවලා තියෙනවා. අනික් අය කියවලා නැහැ ගැටලුවක් කරගන්න ඕනේ. අපි පාඩමත් චුට්ටක් කියවනවා නම් වඩා හොඳයි. හරි. ඒතර තව එකක් තමයි දැන් ඔයාලා අද පන්තියට සම්බන්ධ වෙනකොට දාලා තියෙන නම තමයි දිගටම දාන්න ඕනේ. මම අද නාම ලේඛනයේට මේ නම් ටික තමයි ඇතුළත් කරගන්නේ. එතකොට මේ නම් ටිකෙන්ම දිගටම සම්බන්ධ වෙන්න වෙන නම් වලින් සම්බන්ධ වෙන්න එපා. හරි. ඔය තියෙන නම් ටිකම භාවිතා කරන්න සම්බන්ධ වෙද්දී එහෙම නැත්නම් දැන් වෙනස් කරන්න තමන්ගේ නමට වෙන නමකින් ඉන්නවා. හරි. තමන් මේ පන්තියට සම්බන්ධ වෙන නම දැන්ම වෙනස් කරලා හරි ගස්ස ගන්න. ඒ නම තමයි මම ඔක්කොගේම අද ඇතුළත් කරගන්න. ඊට පස්සේ දිගටම ඒ නම් ටික තමයි මම මේ ඔයාලව පන්තියට ඇතුළත් කරගන්න භාවිතා කරන්නේ. හරි. වේටිං රූම් එකට දාලා ඔයාලව වේටිං රූම් එක හරහා ගන්න. මොකද වෙන උටස්තර පුජ්‍යලෝ පන්තියට සම්බන්ධ වෙන නිසා. හරි. ඒ නිසා මතක තියාගන්න ගිය අවුරුද්දේ මම එච්චර දුරට මේ නීති අනුගමනය කරුවේ නැහැ. නමුත් ගිය අවුරුද්දේ අපිට පොඩි ප්‍රශ්න ටිකක් ආවා පිටස්තරායේදී. මට වෙන පන්තිවලත් ආවා. ඒ නිසා මතක තියාගන්න අද තියෙන නන් ටික දිහා බලලා තමයි මම ඇඩ්මිට් කරගන්නේ ළමයි ටික ඊළඟ සතියේ. දිගටම එහෙම කරන්නේ. එතකොට අද තියෙන නන් ටික මතක තියාගන්න ඒ නන්න දිගටම භාවිතා කරන්න අංක වලින් දුරකථන ඒ නමින් වගේ සම්බන්ධ වෙන්න එපා. එතකොට ඒ කට්ටියම පන්තිට ඇතුළත් කරගන්නේ නැහැ. හරි? එතකොට මේ නොදන්නා නම් තියෙන අයත් මම පන්තියෙන් ඉවත් කරනවා මේ පන්තිය යන අතර. ඒ නිසා තියෙන නම් ටික ඒ විදිහටම මතක තියාගන්න. අද මම මේ නම් ටික ඔක්කොම ගන්නවා මගේ නාම ලේඛනයට. ඒ නම් ටික තමයි ඊපස්සේ අතුලත් කරගන්නේ. මේ හරි මම හිතනවා ඒක පැහැදිලි කියලා. එතකොට අපි චුට්ටක් මේ බලමු පොතට ගිහින් මේ අපේ පොතේ මොනවද තියෙන්නේ කියලා. නේද? ඔයාලා දැන් ඔය අම්මා දැන් ගෙදර ඉන්න ගමන් මොකද කරන්නේ? කුස්සියට ගිහින් ඉන්නීට බලනවා අම්මා මොනවද උයන්නේ කියලා. නේද? අද අම්මා මොනවද උයන්නේ? නේද? උයලා ඉවරද? නේද? කුස්සියෙන් ටිකක් සුවඳක් එනවනම් ඩග්ගල ගිහින් බලනවා. අන්න ඒ වගේ අපිත් මේ අච්චු පොත් ටික ඉමීට පරිශීලනය කරලා බලනවා මේ 8 වසරේ පොතේ මොනවද තියෙන්නේ? 9 වසරේ පොතේ මොනවද තියෙන්නේ?
අපි හැබැයි ඕනෑමට වඩා ওই 10 11 බලන්න යන්න එපා. එහෙම නැත් IT දැම්ම එපා. නේද? ඒ Tamanට සුරක් ඉහෙලින් තියෙන දේවල්. හරි. එහෙනම් අපි පොඩ්ඩක් බලමු දැන්. චුට්ටක් බලමු. පොඩ්ඩක් නිකන් නේද? බලමු නේද? हाँ सर හරි. එතකොට බලන්න අච්චුපතේ වාට කියනවා සංඛ්‍යා පද්ධති. number systems. number systems. හරි. එතකොට මෙතනදී කියනවා this chapter will cover the following: symbols of a given number system, base of a given number system, binary number system, decimal number system, conversion from decimal to numbers to binary number system, conversion from binary numbers to decimal numbers, representation of data using binary number system. ඉංග්‍රීසියෙන් ඒ ටික දෙනවා. සිංහලෙන් බලන්න. ඔව් කියන්නේ. සර් ඔය තියෙන 8 ශ්‍රේණිය පොත නේද? ඔව් 8. මේ තියෙන 8 ශ්‍රේණිය පොත. ඊට මෙව පාඩමේ ඔබට සංඛ්‍යා පද්ධති සංකේත සංඛ්‍යා පද්ධතියක පාදය ද්විමේය සංඛ්‍යා පද්ධතිය දශමේය සංඛ්‍යා පද්ධතිය දශමේය සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට හැරවීම ද්විමේය සංඛ්‍යා දශමේය සංඛ්‍යා බවට හැරවීම ද්විමේය සංකේත ඇසුරින් දත්ත නිරූපණය කිරීම ඔය වගේ ටිකක් ඔයාලට මේ පොතේ කියනවා නේද මේ කියද්දී අපි දැන් කල්පනා කරනවා දැන් සමහර අය මෙතනදී කල්පනා කරනවා යකෝ මේ සංඛ්‍යා පද්ධතිය මොකටද මේ පරිගණක ඉගෙන ගන්න අවශ්‍යයි නේද? දශමයේ සංඛ්‍යා පද්ධතිය, ද්විමේය සංඛ්‍යා පද්ධතිය. මේ මොකටද මේ පරිගණක ඉගෙන ගන්න? කියලා දැන් ළමයි පොඩ්ඩක් කල්පනා කරනවා මොකටද මේ සංඛ්‍යා ගණන් මොකටද මෙතනදී ඕනේ කියලා. ඒකට පුතේ හේතුව තමයි දැන් මේ තොරතුරු තාක්ෂණය කියන්නේ. තොරතුරු තාක්ෂණය කියන්නේ සම්පූර්ණ මේක නියෝජනය කරන්නේ ගණිතමය නියෝජනයක් තමයි තියෙන්නේ. මේ අපි යවන හැම දෙයක්ම ලෝකේ දැන් ඔයාලා දන්නවා බැංකු පද්ධතිය හරහා අපි විශාල ගනුදෙනු රාශියක් කරනවා. අපි සම්පූර්ණ තොරතුරු ලෝකයක තමයි ජීවත් වෙන්නේ. තොරතුරු යුගයක ජීවත් වෙන්නේ. ইনফরমේෂන් ඒජ් එක. ඒතර මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ගණිතය. එහෙනම් මේ උපකරණ හරහා දත්ත සම්ප්‍රේෂණය කරන්න ගියාම ඒ සියලු දේ මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එකක් හරහා තමයි කෙරෙන්නේ. ඒ නිසා තමයි අපිට සංඛ්‍යා ඉතා වැදගත් වෙන්නේ. සංඛ්‍යා පද්ධති ඉතා වැදගත් වෙන්නේ මේ පරිගණක ශාස්ත්‍රය තුල. ඒතර එහෙනම් ඔයාලා මුත්ත අවධානයක් අවබෝධයක් යොමු කරන්න ඕනේ සංඛ්‍යා පද්ධති සම්බන්ධ. දැන් අපි භාවිතා කරන විශ්වීය සංඛ්‍යා පද්ධතිය මොකක්ද පුතේ? What is the universal number system that we use in our day-to-day activities and day-to-day life? What is the universal number system? කියන්න බලන්න කවුරු හරි? පරිගණක එවුන්නේ हिंदू आराम संख्या බිඳුවයි हिंदू आराम संख्या හරියට කියන්නේ අපි භාවිතා කරන විශ්වීය සංඛ්‍යා පද්ධතිය මොනවද? හින්දු අරාබි බිඳුව හින්දු අරාබි සංඛ්‍යා හින්දු අරාබි සංඛ්‍යා නේද? ඔව් හින්දු අරාබි සංඛ්‍යා තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ නේද? නමුත් අපි මම අහන්නේ ඒක නෙමෙයි. ඒක ඉතිහාසයෙන්. අපි විශ්වීය සංඛ්‍යා පද්ධතිය විදිහට මේ භාවිතා කරන යුනිවර්සල් නම්බර් සිස්ටම් එක අපේ පුතා. හඳුනන මොකද්ද? ඩෙසිමල්. දශමයේ සංඛ්‍යා පද්ධතිය. ඩෙසිමල් නම්බර් සිස්ටම් එක. උදාහරණයකට ඔයාලා දන්නවා 0 1 2 3 4 5 6 7 8 9 මේ සංඛ්‍යා කීයද ඔක්කොම 10යි සංඛ්‍යා ඔක්කොම 10යි ඔක තමයි විශ්වීය සංඛ්‍යා පද්ධතිය උතල මට විනාඩියක් දෙන්න හා සර්
හරි පුතාලා මෙන්න මට දුරකථන තුනක් ආවා එකයි චුට්ටක්. ඒතර ඔයාලට පැහැදිලි අපේ decimal number system එක තමයි universal number system එක. In that number system you have 10 digits. So we call that number system numbers in base 10. හරි numbers in base 10 decimal numbers. 10 පාදේ සංඛ්‍යා කියන්නේ හේතුව මේකේ digits 10ක් තියෙන නිසා. ඉතින් ඕක තමයි මුළු ලෝකෙම මිනිස්සු භාවිතා කරන්නේ. මුළු ලෝකෙම මිනිස්සු භාවිතා කරන්නේ. ඒ අපිනේ භාවිතා කරන්නේ. මුළු ලෝකෙම මිනිස්සු භාවිතා කරන්නේ universal number system එක decimal number system එක. ඔයාලා මොකක් කියලාද හිතන්නේ පරිගණක ලෝකයේ දෙන පරිගණක දැන් ඔයාලා දන්නවා මේ වගේ දැන් මේ මිනිස්සු නෙමෙයි මිනිස්සු. Here you can see people. මේ කට්ටිය තමයි මේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන්නේ. හරි? ඔය මිනිස්සු තමයි මේ decimal number system එක භාවිතා කරන්නේ. දැන් ඔයත් 10 පාදයෙන් ගණන් හදන්නේ කරන්නේ ඔක්කොම ඇමරිකාවේ කට්ටියත් එමය ඉතියෝපියාවේ සෝමාලියාවේ in every country in the world they use this universal number system. නමුත් අපි පරිගණක ගැන කතා කරන්න ගියාම now you can see a computer here, you can see another computer here, you can see another computer here, you can see another computer here. එතකොට මෙයාලා භාවිතා කරන්නේ මොන සංඛ්‍යා පද්ධතියද? දීමේ සංඛ්‍යා පද්ධතිය. මොකද? දීමේ සංඛ්‍යා පද්ධතිය. very good. මොකද? ද්විමේ සංඛ්‍යා පද්ධතිය තමයි පරිගණක භාවිතා කරන්නේ. ඕක තමයි වෙනස පුතේ. මිනිස්සු භාවිතා කරන්නේ 10 පාදේ සංඛ්‍යා. ඒකේ තියෙනවා digits 10ක් තියෙනවා. there are 10 digits 0 up to 9. 0 up to 9 there are altogether 10 digits. ඒ නිසා අපි කියනවා that is a number system which has the base of 10. පාදය 10 කරගත්තු සංඛ්‍යා පද්ධතිය. ඒකේ සංඛ්‍යා 10ක් තියෙන නිසා පාදය 10 වෙන්නේ. ඒතර පරිගණක ගැන කතා කරන්න ගියාම මෙන්න මේ පරිගණක මෙයාලා භාවිතා කරන්නේ 10 පාදේ සංඛ්‍යා පද්ධතිය. ඒ කට්ටියන්ට 10 පාදයෙන් වැඩ කරන්න බෑ. ඒතකොට ඕන් වෙනස මිනිස්සු අතරයි පරිගණක අතරයි වෙනස මොකද්ද? මිනිස්සු 10 පාදේ සංඛ්‍යා භාවිතා කරනවා. පරිගණක 2 පාදේ සංඛ්‍යා භාවිතා කරනවා. numbers in base 2. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ සංඛ්‍යා පද්ධතියේ binary numbers. මොකක්ද කියන්නේ? binary numbers. binary එහෙනම් decimal numbers and binary numbers. Decimal numbers for people, whereas the binary number system is for the computers to do their work. එතකොට ඔන්න ඕක හොඳටම තේරුම් ගත්තොත් තමයි අපිට මේ පාඩමේ ඉදිරියට යන්න පුළුවන්. මිනිස්සු දශමයේ සංඛ්‍යා පරිගණක ද්විමේ සංඛ්‍යා. එහෙනම් මේ දශමයේ සංඛ්‍යාවලයි ද්විමේ සංඛ්‍යාවලයි වෙනස මොකක්ද කියන්න බාන්න කවුරු හරි කෙනෙක්? What is the difference between the decimal number system and the binary number system? What do you think is the difference? Anyone is able to tell me the difference between the binary number system and the decimal number system? මේ දෙක අතර වෙනස? දශමයේ සංඛ්‍යා පද්ධතියේ පාදය 10 ඒ වුණාට දීමේ සංඛ්‍යා පද්ධතියේ පාදය 2. හරි ඔය එක වෙනසක් කිව්වා ෂයාරා කියේ නේද? ෂයාරා කියනවා දශමයේ සංඛ්‍යා පද්ධතියේ පාදය 10 වන අතර ද්විමේ සංඛ්‍යා පද්ධතියේ පාදය 2 වේ. හරි. එකක් වෙනසක්. එක වෙනසක්. තවත් වෙනසක් කියන්න බලන්න. Another difference between these two number systems. That is one. In decimal number system, the base is 10 and in the binary number system, the base is 2. ඒක තමයි ෂයාරා කියන්නේ. තවත් වෙනසක් කියන්න බලන්න. Tell me another difference between these two number systems. දශමයේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් 10ක් තියෙනවා. දීමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන ඉලක්කම් 2යි. Very good. ඔන්න ඕක තමයි මට ගන්න ඕනේ. ඕක තමයි ගන්න ඕනේ වුණ උත්තරේ මොකද්ද? දශමයේ සංඛ්‍යා පද්ධතිය ඉලක්කම් 10යි. ද්විමේ සංඛ්‍යා පද්ධතිය ඉලක්කම් 2යි. There are 10 digits in the decimal number system, whereas there are 2 digits in the binary number system. ඔන්න ඕක ඉතාම වැදගත්. ඔයාලා තේරුම් ගන්න ඕනේ decimal binary. මේ දෙක ගත්තාම here you have 0 1 2 3 4 5 6 7 8 9. There are from 0 up to 9 you have altogether 10 digits. In the binary number system you have only 0 up to 1. Only 2 digits. 2 digits. ඕක තමයි වෙනස.
ඔන්න ඕක තේරුම් ගන්න ඕන. ඔය ටික අපි අවබෝධ කරගන්න නැතුව ඔය ටික තේරුම් ගන්න නැතුව ඉස්සරහට යන්නේකේ තේරුමක් නෑ. හරි. එතකොට දැන් හැම කෙනෙක්ම මාත් එක්ක මේ communicate කරන්න ඕනේ. You have to speak with me. If not, the lesson will be boring and ineffective. නේද? මේකේ සාර්ථකත්වය රැඳිලා පවතින්නේ කට්ටිය අපි සංවාදයේ දුන. හැබැයි මතක තියාගන්න ඕනේ ඔන්ලයින් පන්තියක කතා කරද්දී එක්කෙනෙක් කතා කරද්දී ආයෙ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒක තමයි නීතිය. ඒක තමයි සදාචාරාත්මක පසුබිම මේ ඔන්ලයින් පන්තියක් කරන්නේ. එක්කෙනෙක් කතා කරද්දී ආයෙ කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් නම් ඔයාලා ගොඩාක් හොඳයි. අපි මුලින් පටන් ගන්නකොට හරි අමාරුයි මේ ඔන්ලයින් පන්ති පිළිබඳ. අපේ ශ්‍රී ලංකාවේ ළමා ප්‍රජාව මේකට හුරුවක් තිබෙන්නේ නැහැ. ඌ ගාලා කෑතක් කරා. ලොකු කාලගොට්ටියක් ඇතු කරගන්නවා පන්තිය තුළ. එහෙම වෙන්නේ නැහැ. දැන් තාමත් පිරිසිදුව ලස්සන කාලා වැඩ ටික කරගෙන යනවා. ඉතින් මේ පරිසරයේම ගොඩනගා ගන්න ඔයාලා වෙන ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙනවා නම් වෙන එක්කෙනෙක් කතා කරද්දි කවදාවත් කතා කරන්න එපා. හරි? හරි. ඒකටම අපි නීතිගරුක විනයගරුක දඩු පිටසක් බවට පත් වෙනවා. හරි. ඒතර ඒවත් අපි ඉගෙන ගන්න අතරේ දැන් ඉස්සරහට යමු. දැන් මම හිතනවා ඔයාලට මේ මම කියන ටික පැහැදිලි. ඒතර පරිගණක වැඩ කරන්නේ දෙකේ පාදයෙන් අපි වැඩ කරන්නේ 10 පාදයෙන්. හරි? එතකොට ඔන්න ඔය පරිගණක දෙකේ පාදයෙන් වැඩ කරනවා කියන්නේ පරිගණකයේ දන්නේ වර්ග දෙකයි. පරිගණකයේ දෙජාතියයි දන්නේ මොනවද? 0යි 1යි විතරයි දන්නේ පරිගණකය. මේ ඉලක්කම් පරිගණකයට දැනගන්න ඉඩ හරින්නේ කොහොමද අපි? තව චූට්ටක් අපි කතා කරලා පාඩමට යමු. කොහොමද මේ ඉලක්කම් පරිගණකයට දැනගන්න ඉඩ හරින්නේ? දැන් ඔයාට නම් 1යි කියලා කිව්වම ඔයාට ටක් ගාලා මොලේට එනවා 1යි නේ. 2යි කිව්වම ඔයාලා දන්නවා 2ක් කියලා. 3යි කිව්වම 3ක් කියලා ඔයාලා දන්නවා ටක් ගාලා මොලේට වැටෙනවා ටක් ගාලා. ඒතර පරිගණකයේ මේ බිඳුව කියලා දැනුම් දෙන්නේ කොහොමද පරිගණකයට? මේ තියෙන්නේ බිඳුවක්. මේ තියෙන්නේ එකක් කියලා පරිගණකයට දන්නන්නේ කොහොමද අපි? කොහොමද? ඔයාට ඇල්පෙනිත් එකකින් කවුරු හරි යන්නෝ. ඔයාට ටක් ගාලා හැරිලා බලනවා සමහරවිට නර පදයක් අටින් එන්නත් පුළුවන්. නේද? චූටි නරක පදයක්. ඇල්පෙනිත් එන්නේ. නාරසනකින් යනොත් ලොකු නරක පදයක් එන්න පුළුවන්. නේද? ඒක ඔයාට දැනෙනවා. ඒක පරිගණකයට කොහොමද මේ දන්නන්නේ? පරිගණකයේ ඇල්පෙනිත් එකකින් යන්නොත් දැනෙනවද? දැනෙනවද පරිගණකයට ඇල්පෙනිත් එකකින් යන්නොත් ආ කියන්න බෑ. නෑ සර්. දැනෙන්නේ නැහැ. යා ජීව වස්තුවන් ඉනැනිමේට් ඔබ්ජෙක්ට් එකක්. අපි ඇනිමේට්. අපි ජීව වස්තුවන් අපිට දැනෙන ඕන දෙයක්. අරක අජීවී වස්තුන් නිසා දැනෙන්නේ නැහැ. නමුත් පරිගණකයට මේ දේවල් අපි දන්නන්නේ කොහොමද? කවුරු හරි එකයි කිව්වම අපිට ටක් ගාලා ඇහෙනවනේ කනට ඇහුණා අපි දන්න එකයි මේ කියන්නේ. දෙකයි කිව්වම ආ කියන්නේ දත්ත ඇතුළත් කරපුවාමද? දත්ත ඇතුළත් කරනකොට පරිගණකය දත්ත ඇතුළත් කරන් තමයි මේක දන්නන්න වෙන්නේ නේද? නමුත් පරිගණකයට මේ දෙක දන්නන්න ක්‍රමයක් තියෙනවා. පරිගණකයට බිඳුව අපි දෙන්නේ කොහොමද? පොල්ල කරන් ගහනවද? ක්‍රම ලේඛනයකින්ද? ක්‍රම ලේඛනයකින්. ඕම් වචන එක එක වචන එනවා. එක එක වචන එනවා. එහෙනම් මතක තියාගන්න පරිගණකයට අපි මේ බිඳුවයි එකයි දැනුම් දෙන්නේ. ඇත්තටම පරිගණක ගණිතය දන්නේ නැහැ. ඇත්තටම පරිගණකයේ ගණිතය දන්නේ නැහැ. නමුත් මේ ගණිතයෙන් අපි හදාගත්ත මේ සංකේත පරිගණකයට දෙන්නේ බිඳුව දෙන්නේ අපි මේ බිඳුව අපි දෙන්නේ 2.5 වොට් එකක්. 2.5ක වෝල්ටීයතාවයක් විදිහට තමයි පරිගණකයේ බිඳුව දෙන්නේ. ඒ කියන්නේ වයර් එකකින් 2.5ක වෝල්ටීයතාවයක් ලැබුවොත් පරිගණකයේ දන්නවා මේ සර් කියන්නේ පැහැදිලි නෑනේ. ඔක්කොටම පැහැදිලි නැද්ද මං කියන එක? පැහැදිලි සර්. පැහැදිලි. තේරුණා සර්? ආයෙත් දෙනුගේ මොකක් හරි තියෙනවා ඔයාගේ මේ ඔයාලගේ පොඩ්ඩක් අවුලක් නැත්තම් මගේ මෙච්චර මේ ලස්සන මිහිරි කටහඬ ඇහෙන්නේ නැති වෙන්නේ නේද? නේද? ඔව් සර්. පානට මීපැණි දානවා වගේ. ඇහෙනවා සර්. ඊට මැස්සෙකුත් කරගෙනවා. හරි. කොහොම හරි කමන්නේ. එහෙනම් මේ දෙනුගේ චුට්ටක් බලන්න දෙනුගේ නේද කිව්වේ ඇහෙන්නේ නැහැ කියලා. හරි පුතේ මොකක් හරි අපේ දැන් සිග්නල් වල දෝෂයක් ආපුවම ඇහෙන්නේ නැහැ. මම මේ YouTube එකට දානවා මේ පාඩම් ඔක්කොම. ඒකට ඔයාලට බලන්න පුළුවන්. හරි. එහෙනම් බිඳුව අපි පරිගණකයේ දන්නේ බිඳුව කොහොමද? 2.5 වොට් විදිහට. එක පරිගණකයේ දන්නේ 5 වොට් විදිහට. හරි. එහෙනම් ඔයාලා මතක තියාගන්න පරිගණකයට මේ බිඳුව දෙන්නේ වයර් එකක් දිගේ 2.5ක වෝල්ටීයතාවයක් ලැබුවොත් එයා බිඳුව කියලා දන්නවා. එක දෙන්නේ වයර් එකක් දිගේ වෝල්ට් 5ක් ගියොත් එයා දන්නවා ඒ වෝල්ටීයතාවය ගියොත් එයා දන්නවා 1යි කියලා.
ඔන්න ඔය විදිහට. එහෙනම් පරිගණකයක් ඇත්තටම වැඩ කරන්නේ මොනවයින්ද? දැන් කියන්න බලන්න උත්තරේ. wire rolling. වයර් රෝලින්. අපි ලබා දෙන කරන්ට් වලින් කරන්ට් ප්‍රමාණය අපේ ලබා දෙන කරන්ට් ප්‍රමාණයෙන් උත්තරේට එනව නේද? අපි ලබා දෙන දත්තවල ලබා දෙන වෝල්ටීයතා අවස්ථා දෙකකින් වැඩ කරන්නේ. හරි? වෝල්ටීයතා අවස්ථා දෙකකින් වැඩ කරන්නේ. උදාහරණයක් මම ඔයාලට කියන්න දැන් ඔයාලා ඒ අකුර දන්නවනේ. ඒ දන්නවද ඒ අකුර? ඉංග්‍රීසි වලදී අකුරු කීයක් තියෙනවද? 26යි 26යි ඒ කියන්නේ ඉංග්‍රීසි වලදී දෙන අකුරු ටිකවත් දන්නේ නැහැ. 26යි ඔය තවත් වැරදියට කියනවා. ඉංග්‍රීසි වලදී අකුරු කීයක් තියෙනවද? 4යි ඉංග්‍රීසි පන්ති දෙක තුනකට යනවා. නේද? ඉංග්‍රීසි පන්ති දෙක තුනකට යනවා. ඒ වුණාට ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරු සංඛ්‍යාව දන්නේ 26යි කියලා කියනවා. මේක වැරදිනේ. කීයක් තියෙනවද? 52යි. හරිද? හරිද 52යි නේද? සර් 26යිනේ වැරදි. ඉතින් simple capital දෙකම 26 කියන්නේ මේ කුඩා අකුරුනේ. 26යි සර්. simple capital දෙකම එකතු වෙලා. දෙකම එකතු වුණාම 52යි. ඉංග්‍රීසි භාෂාවේ තියෙන අකුරු සංඛ්‍යාව 52යි. ඒකට අනුව තමයි මේ පරිගණක සකස් කරලා තියෙන්නේ. පරිගණක සකස් කරලා තියෙන අකුරු 26කට නෙමෙයි ඉංග්‍රීසි භාෂා අකුරු 52ක් තියෙනවා. ඒ 52ට අනුව තමයි මේ පරිගණකය සකස් කරලා තියෙන්නේ. උතුරවල දැනගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවේ සිම්පල් අකුරු වෙනම තියෙනවා කැපිටල් අකුරු වෙන තියෙනවා. මේ ඔක්කොම එකතු වුණාම තමයි 52ක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ හැම අකුරක්ම වෙනම හඳුනා ගැනීමට තමයි පරිගණක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් 52ක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. ඔයාලා ටක් ගාලා කියනවා සිම්පල් අකුරු හරි කැපිටල් අකුරු හරි 26ක් තියෙනවා කියලා. එතකොට ඇත්ත දේ තමයි මොකද්ද ඉංග්‍රීසි භාෂාවේ 52ක් තියෙනවා. එතකොට ඉංග්‍රීසි භාෂාවල දැන් මේ ඒ අකුර. ඔය ඒ අකුර. ඔය ඒ අකුර අපි පරිගණකයට දෙන්න ඕනේ. දෙන්න නම් මොකද කරන්නේ මේ කීබෝඩ් එකේ ඒ ටයිප් කරපුවාම ඒක වයර් එකක් ඇතුලේ යනවද ඒ අකුර? වයර් එක ඇතුලේවම ඒ අකුර වයර් එක ඇතුලේ යන්න බෑනේ. ඒතර මේ වයර් එක දිගේ ඒ අකුර කොහොමද පරිගණකයට යන්නේ? දත්ත විදියට වෝල්ටේ ප්‍රමාණය වෝල්ටීයතා අවස්ථා දෙකක් විදියට යන්නේ. ඕ මතක සර් මට සර් කියන දේ පැහැදිලිව ඇහෙන්නේ නැහනේ. ඒක පුතේ ඔයාගේ චූට්ටක් බලන්න මේ තෙනුගේ නේද? ඔයාගේ චූට්ටක් බලන්න පුතේ දැන් අනික් අයට පැහැදිලිව ඇහෙනවා. මේ ඔයාට මොකක් හරි මේ ගැටලුවක් ඇති ඔයාගේ මේ ස්පීකර් වල හරි ඒ වගේ පොඩි ගැටලුවක් ඇති. එහෙම නැත්නම් මේ සිග්නල් අඩුවක් ඇති. අනික් ආය කාටද මේ පැහැදිලිව ඇහෙන්නේ නැත්තේ? රවීෂා මාව ඇහෙනවද පැහැදිලිව? ඔව් සර් ඇහෙනවා ශහාරා ඇහෙනවා සර්. එතකොට අමායා ඇහෙනවා සර්. ශවින්දි ඇහෙනවා සර්. සිනෙලි සිනෙලි නැද්ද? නිසිනි ඇහෙනවා සර්. හරි. එහෙනම් පුතේ ඔයාලගේ මොකක් හරි මේ අර ඇහෙන්නේ නැති එක්ක නෑ මොකක් හරි දෝෂයක් තියෙනවා මම ඔයාගේ මේ YouTube එකට මේක දාපුවම ඔයාලට ගැටලුවක් වෙන්නේ නැති. ඒකට හරි. එතකොට ඔයාලා දැනගන්න ඕන දේ තමයි දැන් මේ මම කියාගෙන යන්නේ. දැන් මේ ඒක දැන් අර කීප දෙනෙක් කිව්වා කොහොමද ඒක පරිගණකයට දෙන්නේ? දෙන්නේ කොහොමද? වෝල්ටීයතා අවස්ථා දෙකක් විදිහට තමයි. වෝල්ටීයතාව අවස්ථා දෙකක් නේ. අවස්ථා දෙකක් විදිහට. මම ඒක ගොඩෝ පැහැදිලි කරන්න යන්නේ. මම නිකන් ඔයාලට කියන්නම් ඒක වෙන්න මේ විදිහට තමයි දෙන්නේ. ඕන් ඒ අකුරට යන වෝල්ටීයතා අවස්ථා. මේක high voltage එකක් low voltage එකක් low high. බෙන් ඒ අකුරට යන ඒවා. කීබෝඩ් එකෙන් ඔයා ඒ ගහනකොට කීබෝඩ් එකෙන් high voltage එකක් low 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 voltage එකක් high voltage එකක් යනවා. මෙන්න මෙහෙම දෙයක් තමයි යන්නේ. මේ තියෙන්නේ 1.1. ඕක ස්ක්වයර් වේව් එකකින්. ඕක තමයි යන්නේ. ඔය චුට්ටක් මතක තියාගන්න. ඔයිට වඩා ගැඹුරට අපි 10 11ට ගියාම මේ දේවල් ගැන කතා කරනවා.
12 13ට ගියාම ඊටත් වඩා ගැඹුරට මේ දේවල් ගැන අපි කතා කරනවා. දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ එකම දේ මොකද්ද? පරිගණකයේ මේ තියෙන ඉංග්‍රීසි අකුරු ඔක්කොම ඉංග්‍රීසි අකුරු 52ම යවන්නේ කොහොමද? වෝල්ටියතා අවස්ථා විදියට. මේ වගේ රටාවල් විදියට තමයි යන්නේ. ඒකට බිට් කෝච්චි කියලා කියනවා. ඒතර ඔන්න ඔය ටික තමයි මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කෙරුවේ මේ ගණිතය භාවිතා කරන නිසා. පොතේ ඔච්චර ගොඩක් නැහැ. පොතේ ඔච්චර ගොඩක් නැහැ. එහෙනම් අපි චූට්ටක් පොතේ බලමු මොකද්ද මේ සිද්ධිය කියලා. ප්‍රශ්න අහන්න බලන්න ඕනේ අය. හරි මේ සූර්ය බණ්ඩාර එවලා තියෙනවා එකක් ඒකෙනුත් ඉතින් මේ අකුරක් තමයි නියෝජනය වෙන්නේ. හරි. ඒ වගේ එක රටාවක් නෙමෙයි දැන්. මේක තමයි කෙලින්නේ. කැපිටල් A අකුරට යන රටාව මේක. 1 2 4 8 16 32 64. ඒක පස්සේ කතා කරනකොට ඊට වඩා ගැඹුරට ওই ටික මතක තියාගන්න කෙටියෙන් ගැටලු තියෙනවා නම් අහන්න ඔය අතරේ. හරි අපි එහෙනම් පාඩමට චුට්ටක් යමු. රයිට් එතකොට බලන්න මේ පාඩමේ මේවා පොඩ්ඩක් ඔයාලා කියවන්න. මේවා කියවන්න. හරි. මේ ලස්සන ගෑනු ළමයෙක් ඉඳගෙන ඉන්නවා පරිගණකයක් ඉස්සරහා. එයා හෙලෝ කියලා කියනවා පරිගණකයට. පරිගණකෙත් එයාට හෙලෝ කියලා කියනවා. පරිගණකේ හෙලෝ කියන අකුරු දිහා බලන්න. ඒ ගෑනු ළමයා හෙලෝ කියලා කියන්නේ කොහොමද කියලා බලන්න. නේද? ගෑනු ළමයා කියන එක ඔයාලට තේරෙනවා. පරිගණකයට හෙලෝ කියලා දෙනවා කොහොමද? එතන තියෙන්නේ බිංදු 1 අනුසාරයෙන් තමයි එයා කතා කරන්නේ. එයාගේ ශබ්දේ ඔක්කොම බිංදු 1 අනුසාරයෙන් එන්නේ එළියට. හරි? හරි එහෙනම් අපි චූට්ටක් බලමු දැන් මේකේ චූටි නෝට් එකක් ලියාගෙන ඉදිරියට ගමන් කරමු. හරි. grade 8 ICT theory notes English and Sinhala medium. දෙකම එකට යන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා 3rd January 2022 සංඛ්‍යා පද්ධතිය. එහෙනම් මේක අපි චුට්ටක් ලියාගෙන ඉදිරියට ගමන් කරමු. හරි. හරි නේද කට්ටිය? ඔයාලගේ පරණ පොතේම ඉඳ තියෙනවා නම් ඒකේ කියන්න. සර් ඔය ටික දැද ලියන්න දුන්නේ මුලින්ම? ඔව් ඔව් ඔව්. හා සර්. රයිට් ඕකේ. හරි මේකේ නෝට් එක අරන් තියන අය ඉන්නවා අපේ grade 8 අවුරුද්දේට කීප දෙනෙක්. එයාලා ඕනේ නැහැ. එයාලගේ තියෙනවා නම් නෝට් එක විදිහටම නැත්තම් මේක අපි ලියාගමු. ලියාගෙන පස්සේ තව චුට්ටක් කතා කරමු වැඩිපුර. ඔයාලා දිනේ දාලා අර පරණ පොතේ ඉඳ තියෙනවා නම් ඒකේ වසර මොකක්ද කියලා දාලා start writing. සර් අර කහ පාටට ලියලා තියෙනවා රත් පෑනෙන් ලියා ගන්නද? හරි එහෙම ලියාගන්න.
ඉගෙන යති ඉන්නේ. චොක්ලට් කියන්නේ. ඒක මොනසද? හරි සර්. හරිද ඔක්කොම ඉවරද? නෑ සර් තාම ලියනවා. හරියට තව විනාඩි කිහිපයක් දෙන්නම්. ඉවරයි සර්. ගොඩෝ හදිස් වෙන්න එපා හිමීට ලියන්න. මොකද අපිට මේ ආවේගයෙන් යන්න නෙමෙයි කරුණු කාරණා ඔක්කොම තීරුම් අරගෙන ඉදිරියට යන්න ඕනේ. හරි සර්. ඔය කියන්න. ආයතනයේ පන්ති පටන් ගන්න නැද්ද? ආයතනයේ පන්ති පටන් ගමු නේද අපි? සර්. දැන් ආ මේ සර්. මෙහෙමනේ දැන් ගොඩක් අය ඔන්ලයින් තමයි කැමති. නේද? ඔව් සර්. හරි මේ මට අත උස්සන්න බලන්න ඔන්ලයින් කැමති අය. ඔන්ලයින් පන්ති කොහොමදත් කරනවා. සර් ඔන්ලයින් එක දෙකම කැමතියි. සර් මාත් දෙකටම කැමතියි. හරි ඔන්ලයින් කැමති අය අත උස්සන්න ඔක්කොමලා. හරි ඔන්ලයින් ඉන්නවා ඔක්කොමලා අතෙන්සම කොහොමම ඉන්නේ ඔන්ලයින් අය. හරි. එතකොට ඔන්ලයින් පන්ති කිසිම ගැටලුවක් නැහැ. හැමදාම සඳුදා අපි 6ට පටන් ගන්නවා. හරි. ඒක කිසිම ගැටලුවක් නැහැ. දිගටම කරනවා. ඔයාලට අපි ප්‍රැක්ටිකල් කරද්දී ඔහේ පරිගණකයක් තියෙන්න ඕනේ. මහා ලොකු හොඳ පරිගණකයක් නෙමෙයි. සාමාන්‍ය මට්ටමක පරිගණකයක් තිබ්බොත් ඇති. හරි. හරි. ඊට පස්සේ දැන් ඔයාලට ඔන්ලයින් කරද්දී මේ මං හිතනවා ඔයාලට වියදම හරි ඇත්තටම අඩුයි. ආයේ ප්‍රවාහන ගාස්තු ඊට පස්සේ අම්මලාට එක්කයන් දෙන්න ඔය කරදර ඔක්කොම මගේ හැරෙනවා. හරි. හරි දැන් අත්පාත් දාන්න ඔක්කොමලා hands down.
හරි. දැන් අත උස්සන්න ඉන්න පොඩ්ඩක්. මේ කවිත් තම උස්සන් ඉන්නවා. හරි. දැන් අත උස්සන්න බලන්න ආයතනයට එන අය. ඒ කියන්නේ ඔන්ලයින් කරන්න පහසුකම් නැති අය. ඒකට අමාශා කියනවා එනවා කියලා තෙනුගි කියනවා නේද? දැන් අමාශාට නම් ගැටලුවක් නැහැ නේ. ගෙදර කම්පියුටර්ස් 3ක් දෙකද දීලා නේද? නෑ සර්. ඇයි නැත්තේ? කම්පියුටර් එකයි තියෙන්නේ. ඒක තමයි දෙකම දෙයයි. තාත්තගේ ෆෝන් එක තියෙනවා, කම්පියුටරේ තියෙනවා, තාත්තා වැඩ කරන කම්පියුටරේ තියෙනවා. නේද? තෙනුගි තෙනුගි කම්පියුටර් තියෙනවා නේද? ඔව් සර්. ඉතින් මොකක්ද ළමයාගේ දෙන්න ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද? දැන් මේ ආවොත් කණ්ඩ බොණ්ඩත් නැහැ. උතන දැන් කකා බිබී නේද? වැඩ ටික කරන්නේ. නේද රවිෂා? ඒක ළඟ තියාගෙන රටකජි කොට්ටක් ළඟ තියාගෙන. නෑ? වරුණා කියන්න එපා. හරි. එතන අපි මේක බලමු. මේක කියවලා බලලා අපි පන්ති පටන් ගමු ආයතනෙ නේද? Right. සංඛ්‍යා පද්ධති, number systems. We use computers for our daily tasks because the computer can make them easier, more accurate and efficient. අපි එදිනෙදා ජීවිතයේදී පරිගණක වැනි නූතන උපකරණ භාවිතා කරනු ලබන්නේ අපිට වෙහෙසකර කටයුතු පහසුවෙන් නිවැරදිව සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව කර ගැනීම සඳහාය. අපිට අමාරු හරියට ඔළුවට වද දෙන වැඩ අපි මොකද කරන්නේ? පරිගණකයේ අනුසාරයෙන් කරගත්තාම ඔළුවට වදයක් නැහැ. ඒ නිසා තමයි පරිගණක භාවිතා කරන්නේ. But computers cannot understand the data and instructions provided in our language. පරිගණකයට අපි ලබා දෙන්නේ ආදාන ආකාරයට දත්ත සහ උපදේශ පමණි. මෙම ආදාන අපි දන්නා භාෂාවෙන් පරිගණකයට ලබා දුන්නද පරිගණකයට තේරුම් ගැනීමට නොහැක. එහෙනම් පරිගණකයට අපේ භාෂාවෙන් දෙන ඉංග්‍රීසි අකුරු කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. The computer can only understand text, numbers, images and sound that are entered as numbers. එයට හේතුව වන්නේ පරිගණකයේ මිනිසා විසින් ලබා දෙන පාඨ, සංඛ්‍යා, රූප, ශබ්ද සහ වීඩියෝ වැනි සියලු දේ සංඛ්‍යාත්මක අගයක් ආකාරයට හඳුනා ගැනීම. එහෙනම් මොම් තාම වැදගත් දෙයක් තමයි ඔයාලට මේ කීවේ. මොකද්ද කීවේ? පරිගණකයට තේරෙන්නේ සංඛ්‍යාත්මක විදියට. ඔව් මේ හැම දෙයක්ම මම දැන් කතා කරන ඒවා පරිගණකයට තේරෙන්නේ. එහෙනම් ඒවා සංඛ්‍යාත්මකව තමයි දෙන්න ඕන. ඒකට තමයි අපි කතා කරුවේ දැන් ඔයාලට අර ඉංග්‍රීසි ඒ අකුර වෝල්ටේජ් ලෙවල් දෙකක් විදිහට දෙනවා කියලා අපි කතා කරුවේ ඒක. ඒ තමයි සංඛ්‍යාත්මකව දෙන්නේ. ඒතර ඔයා වීඩියෝ එකක් පරිගණකයට දුන්නා. ඔයාගේ කටහඬ පරිගණකයට දුන්නා. ඔයා අකුරු පරිගණකයට දුන්නා. මොනම දේ පරිගණකයට දුන්නත් පරිගණකයේ ඇතුළට ඒවා යන්න ඕනේ මොනවා විදිහටද? බිංදු එකේ ඒවා විදිහට. high low voltages වලින්. පොඩ්ඩක් ඉන්න මැසේජ් එකක් ආවා. හරි රවිෂ අහන්නේ. ඔය රවිෂ ඒ පන්තියත් පටන් ගන්නවා. ඒකත් පටන් ගන්න. ඔයා මේකෙත් ඉන්න. එකෙම ඉන්න මොකද මේකේ කවර් කරගන්න බැරි වුණා තියෙනවා. මේකෙත් පාඩම් ටික ගොඩක් වැදගත්. ඒකෙත් ඉන්න අරකෙත් ඉන්න අරකත් පටන් ගන්නවා grade 9 එකත්. හරි. ගැටලුවක් තිබ්බොත් මේකෙන් මේ අයින් වෙන්න නැත්තම් දෙකටම එන්න. එතකොට එක පන්තියකට මුදල් ගෙවුවම ඇති ඈ. හරි. එතකොට මේ හරි අහගන්න කට්ටිය. හරි රයිට්. එතකොට ඔයාලටම පැහැදිලි. පරිගණකයට මොන දේ දුන්නත් මොකද ගන්නෙ බිංදු එකේ විදියට. එතකොට අපි මේ දේ තේරුම් ගන්න. හයි ලෝ වෝල්ටේජස් විදිහට තමයි හැමදේම අය කටහඬ ගන්නෙත් එහෙමයි. ඔයා කටහඬ ගන්නෙත් එහෙමයි. ඔයා වීඩියෝ එකක් දුන්නත් එහෙමයි. ඔයා පෑනෙන් මොන හරි ලියලා ඒක පරිගණකයට දෙන්න ගියත් ස්කෑන් කරලා මොනවද දෙන්න ගියත් හැම දෙයක්ම පරිගණකේ ගන්නේ බිංදු එකේ විදියට. හරි. ඒකේ තාම වැදගත් වෙනවා මේ පරිගණක ගැන කතා කරන්න ගියාම. මේක තමයි පරිගණක ගැන ඉගෙන ගන්න ගියාම අමාරු මිනිස්සුන්ට. ද්විමේ සංඛ්‍යා නිසා. හරි අපි තව ටිකක් රූපරාම බලමු මේකට සම්බන්ධව. ඒක තවත් ටිකක් මේක පැහැදිලි වෙයි. ඔය අතරේ ඔයාලට ගැටලු තියෙනවා නම් මේ වාචිකව ප්‍රශ්න අහන්න
පුළුවන් ඈ. අහන්න ඕන කෙනෙක් ප්‍රශ්න මේ සමහරට මේ මොනම ප්‍රශ්නයක් වුණත් චමන්නේ අහලා ඒවා තේරුම් ගැනීම අපිට වැදගත් වෙනවා. Right, okay, let's move down to the next one. Now here you can look at this picture. Here you can see text. ඉංග්‍රීසි අකුරු තියෙනවා. Then you can see audio. කටහඬක් ලබා දෙනවා පරිගණකයට. Then you can see an image. පින්තූරයක් ලබා දෙනවා පරිගණකයට. Then you can see a video. හරි? වීඩියෝ දර්ශනයක් පරිගණකයට ලබා දෙනවා. මේ හැම දෙයක්ම පරිගණකයට කොහොමද යන්නේ කියලා බලන්න. හැම දෙයක්ම පරිගණකයට යන්නේ කොහොමද? සංඛ්‍යාත්මක විදියට. සංඛ්‍යාත්මකව. දැන් චුට්ටක් බලන්න මේ මම මගේ blackboard එක ගත්තේ. හරි? මේකේ අපි දෙන හැම දෙයක්ම පරිගණකයට යන්නේ සංඛ්‍යාත්මකව. හරි? එතකොට ඒක තමයි ඇත්ත දේ. ඒක තමයි ඇත්ත දේ. දැන් උදාහරණයක් විදිහට ඔයා දැන් මේ මෙතන දැන් අපි හිතමු මෙතන දැන් මේ තියෙන්නේ පරිගණකය. මේ තියෙන්නේ පරිගණකය. හරි? This is the computer. මේකට දැන් ඔයා දෙනවා මොනවා හරි මේ ඉංග්‍රීසි වචනයක් දෙනවා. දැන් අපි හිතමුකෝ කමල් කියන වචනේ දෙනවා පරිගණකයට. මේ කමල් කියන වචනේ පරිගණකයට යන්නේ කොහොමද? 100 මේ වගේ විදිහට තමයි යන්නේ. ඕම් ඔය වගේ විදිහට තමයි යන්නේ. ඕම් ඔහොම තමයි යන්නේ. බේන් කමල් කියන එක පරිගණකයට යන විදිහ. මේ වගේ ටිකක් ඉදිරියට ආව පරිගණක ඇතුළට මේක යන්නේ. පරිගණක තුල ගබඩා වෙන්නේ මේ විදිහට. හරි? ඊට පස්සේ ඔයා දෙනවා ලස්සන පින්තූරයක්. ඔයා දෙනවා පොඩි පින්තූරයක් මේ වගේ. අපි හිතමුකෝ ඔයාගේ පින්තූරයක් කියලා. ලස්සනයි නේද? ඔයාගේ මේ පින්තූර දෙනවා පරිගණකයට. මේක යන්නේ කොහොමද? මේක යන්නේ මේ වගේ ඕම් ඔය වගේ විදිහට තමයි යන්නේ. ඒකත් ද්විමය ආකාරයට තමයි පරිගණකයට යන්නේ. ඔයා දෙනවා ලස්සන වීඩියෝ එකක්. ඔයා දෙනවා වීඩියෝ එකක් ලස්සන. ඒක යන්නේ පරිගණකයට කොහොමද? ඕමම මොනම දේ දුන්නත් ඔයා පුතේ පරිගණකයට මේ දේවල් යන්නේ මොනවද? 0.1 high low voltages විදිහට තමයි යන්නේ. ඒක තමයි ඔයා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඔයා අකුරු දුන්නත්, ඉලක්කම් දුන්නත්, song එකක් දුන්නත්, වීඩියෝ එකක් දුන්නත්, image එකක් දුන්නත්, whatever you feed into the computer, that runs into the computer as binary numbers, zeros and ones. Zeros and ones. බිංදු සහ එක ඒවා විදිහට තමයි පරිගණකයට මේ සියලු දේ යන්නේ. ඒක තමයි ඇත්ත දේ. හරි? ඒක තේරුණාද කට්ටියට? ඔව් සර්. තේරෙනවා සර්. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම පරිගණකයට දුන්නාම යන්නේ බිංදුවේ කියන විදිහට. බිංදුවේ කියන විදිහට තමයි යන්නේ. ඉතින් ඒ හරියට තේරුම් අරන් අපි ඉස්සරහට යනකොට මේවා නිකන් ඔය උඩින් පැනගෙන ගියාට හරියන්නේ නැහැ. මේ පාඩම් ටිකක් ගැඹුරින් අවබෝධ කරගන්න වෙනවා. right. එහෙනම් අපි තවත් ඉස්සරහට ගියොත් right. එතකොට බලන්නකො මේ පරිගණකයට your data මේ වම් අත පැත්තේ තියෙන වාගේ data මොනවද? සූර්යයා තියෙනවා, අකුරු තියෙනවා, ඉලක්කම් තියෙනවා, ලියුමක් තියෙනවා, හැඩතල තියෙනවා, ටෙක්ස්ට් තියෙනවා. මේ ඔක්කොම ඔයාට තේරෙන දේවල්. දැන් කම්පියුටර් ඇතුළට ගියාට පස්සේ ඒවා කොහොමද තැම්පත් වෙන්නේ බලන්න මේ බිංදුවේ කියවා විදිහට. මේ රූප ඔක්කොම අකුරු ඉලක්කම් හැම දෙයක්ම පරිගණකයේ ඇතුළේ ගබඩා වෙන්නේ බිංදුවේ කියවා විදිහට. Only zeros and ones. Right? Everything that you feed into the computer will be converted into binary bit trains. Binary coach වලට පරිවර්තනය වෙනවා. දැන් මේ බලන්නකො. ඔයා දෙන දේවල් බිංදු එකේ විදිහට තමයි ඇතුළට යන්නේ. ඒතකොට ඒවා තොරතුරු බවට පත් වෙලා පරිගණකයේ තුල තොරතුරු විදිහට තැන්පත් වෙන්නේ බිංදු එකේ ආකාරයෙන්. ඒවා එළියට ගන්නකොට ආයෙත් අකුරු විදිහට හැරිලා එනවා. අකුරු විදිහට හැරිලා එනවා. මේ බලන්නකො පරිගණකයේ ඇතුළට යනවා. පරිගණකයේ ඇතුළට මේ වයර් එක දිගේ යන්නේ මොනවද? ඔක්කොම high low voltages යන්නේ. ඔයා මොන්නම දේ ඔයා ලියුම් ගණනාවක් ලියුම් 100ක් දුන්නත් ඉතා වේගෙන් පරිගණක ඇතුළට මේවා ගලාගෙන යනවා. ඉතා වේගෙන් මේවා පරිගණක ඇතුළට ගලාගෙන යනවා. ඇයි ඒ ඉතා වේගෙන් කියන්නේ ඇයි? මුචතර වේගෙන් පරිගණකයක් වැඩ කරනවද? ආලෝකයේ. දැන් ඕන් grade 7 වල මතක තියෙන්න ඕන. මට කියන්න බලන්න ආලෝකයේ වේගය කොච්චරද කියලා. ආලෝකයේ වේගය කොච්චරද? තප්පරයට සතපුම් කීයක් යන්න පුළුවන්ද ආලෝකයට?
තප්පරයට සතුටුම කොච්චරක් යන්න පුළුවන්ද? ඔයාට කොච්චර දුර යන්න පුළුවන්ද තප්පරයකට? සර් තප්පරයකට 1,50,000යි. තප්පරයට 1,50,000යි. ආසන්න තරමට ආවා. එහෙනම් තප්පරයකට ආලෝකයට යන්න පුළුවන් සතුටුම 1,86,000. තප්පරයට සතුටුම 1,86,000ක් වේගයෙන් ආලෝකය ගමන් කරනවා. හරි 1,00,000 3යි. මොනවද? මීටර ලක්ෂ 3යි. තප්පරයට මීටර මිලියන 300යි. මීටර මිලියන 300ක් වේගයෙන් ආලෝකය ගමන් කරනවා මීටර මිලියන 300ක්. කිලෝමීටර ලක්ෂ 3ක්. තප්පරයට සතුටුම 1,86,000. ඔන්න ඔය වේගයෙන් යනවා. ඒතර ඔයාලා හිතන්නකෝ සූර්යාගේ ඉඳලා පොළවට එන ආලෝක කිරණ කොච්චර වේගයකින් එනවද පල්ලට? තප්පරයට සතුටුම 1,86,000ක වේගයෙන් එනවා. ඒතර සූර්යාගේ ඉඳලා පොළවට පත් වෙන්න යනවා විනාඩි 8කුත් තප්පර ගාණක් යනවා. ඒක තමයි ආලෝකීය වේගය. ඒ වයින් තමයි අපි ආලෝකයේ වේගය සහ ආලෝක වර්ෂ ගැන හිතන්න වෙන්නේ. ඒවා ගැනත් අපි පස්සේ වැඩිදුරටත් කතා කරමු. එතකොට පරිගණකයක වේගය ගැන අපි කතා කරුවා grade 7 වලදී. පළවෙනි පරම්පරාවේ පරිගණක වල වේගය මොනවින්ද මොන තප්පර වලින්ද මැන්නේ? මිලි තප්පර. මිලි තප්පර. දෙවෙනි පරම්පරාවේ මයික්‍රෝ තප්පර. තුන්වෙනි පරම්පරාවේ නැනෝ තප්පර. නෝ තප්පර. හතරවෙනි පරම්පරාවේ කෝ තප්පර. පිකෝ තප්පරයක් කියන්නේ 1 trillionth of a second. තප්පරයක් ට්‍රිලියන කොටස් වලට කඩලා එකක් තමයි පිකෝ තප්පරයක් කියන්නේ. ඒකට හිතන්නකෝ තප්පරයක් ට්‍රිලියන කොටස් වලට කඩපුවාම 1.12 තප්පරයක් කඩනවා. කඩලා ඒ වේගයෙන් පරිගණක ඇතුලේ දත්ත සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. මේ වයර් එකක් මම පෙන්වන්නේ ඔයාලට මෙච්චර වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය පරිගණක ඇතුලට ගලාගෙන යන. ඒතකොට පරිගණකයක් කියන්නේ අපිට හිතාගන්න බැරි වේගයක් තියෙන යන්ත්‍රයක් කියලා අපි සියලු දෙනා දැනගන්නවා. මේ තියෙන පරිගණක ඇතුළට දත්ත ගලාගෙන යෑම ඔය පෙන්නන්නේ. හරි. මේ තියෙන්නේ ඒ පරිගණකයක් ඇතුළට දත්ත ගලාගෙන. එතකොට ඔයා වයර් එක ඇතුළේ යන්නේ high low voltages. වයර් එක ඇතුළේ A අකුර B අකුර 1 2 3 රූප කිසි දෙයකට යන්න බෑ. යන්නේ මේ high low voltages. ඒක තමයි මේ පෙන්නන්නේ මම ඔයාලට. හරි. right. මේ බලන්නකො data information. පරිගණක ඇතුළේ තියෙන බිංදු එකේ විදිහට ඔක්කොම data ටික ඒවා මේ ගෑනු ළමයා ඉන්න පැත්තේ ඉන්ෆර්මේෂන් එක තොරතුරු වෙලා තමයි ස්ක්‍රීන් එකෙන් අපිට පෙන්නන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා ලියාගන්න. සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද? හරි ඒක ලියාගමු ඊට පස්සේ අපි කතා කරමු. සංඛ්‍යා පද්ධතියක් කියන්නේ කුමක්ද? What is a number system? හරි කට්ටියම ලියා ගන්න. සර් කියන්න. සර් නෝට් එක කවර් වෙලා මේ ළමයිගේ නම් වැටිලා පේන්නේ නැහැ නේ. එහෙමද? ඔව් සර්. ඔක්කොටම එහෙමද? නෑ සර්. සයාරට නේද ගැටලුව දෙන්නේ. එහෙනම් චූට්ට මට විනාඩියක් දෙන්න. Now is it okay, Shahara? No sir. දැන් ඔයාලට මොනවද පේන්නේ ඉස්සරහින්? සර්ගේ වීඩියෝ එක මේ පින් කරන්න කියන්නේ. ඈ? සර්ගේ වීඩියෝ එක පින් කරන්න කියන්නේ. ඔව් මගේ මේ ඔයාට එන මගේ වීඩියෝ එක මගෙන් දැන් එන රූප ධාරාව ඔයා මේ රයිට් ක්ලික් කරලා පින් කරන්න. සමහරට ඔයාලගෙන් මේ වෙනස් වෙලා ඇති මෙතන මේ උඩ තියෙන ඔප්ෂන්ස්. හරි වීඩියෝ එකේ thumbnail වීඩියෝ කියන එකේ හරි ෂෙයාර්. හරිද ෂෙයාර්?
නෑ සර්. අත උස්සන් ඉන්න හින්දා පේන්නේ නෑ සර්. දැන් ඔයාලට මොනවද පේන්නේ ඔය පැත්තේ? සර් ටිකක් පේනවා හැබැයි අකුරු කැපිලා පේන්නේ නෑ. එහෙම පුතේ දැන් මගේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ ඔයාගේ පැත්තේ මොන හරි ගැටලුවක් තමයි තියෙන්නේ. මගේ දැන් ස්ක්‍රීන් එක කිසිම දෙයකින් બ્લોක් වෙලා නැහැ. මෙහෙම બ્લોක් කරලා දැවලට ස්ක්‍රීන් එකේ මොන හරි පේනවද කළු පාට කොටුවක්? නෑ සර් හොඳට පේනවා. නෑ සර් හොඳට පේනවා. දැන් සුදු පාට කොටුවක් පේනව නේද? ඔව් සර්. ඔව් සර්. එහෙම කිසිම දෙයකින් બ્લોක් වෙලා නැහැ ස්ක්‍රීන් එක. දැන් හරි සර්. හරිද? රයිට් ඕකේ. හරිද ඔක්කොම? නෑ සර්. පොඩ්ඩක් ඉන්න සර්. හරි සර්. හරි. එදා පොඩි දෙන්නකො. පොඩි වෙලාවක්ද? ඔව් සර්. හරි සර්. හරි right. Okay, let's talk over this. නෑ සර් තාම ලියනවා. එහෙමද?
හරි සර් ලියලා ඉවරයි. right okay හරි එතකොට දැන් ඔයාලා මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා ඉතාල වැදගත් දෙයක් what is a number system සංඛ්‍යා පද්ධතියක් කියන්නේ කුමක්ද there are several number systems each of them has a set of symbols called numbers සංඛ්‍යා පද්ධති කිහිපයක් ඇති අතර ඒ සෑම සංඛ්‍යා පද්ධතියකටම සංඛ්‍යා නමින් හඳුන්වන නිශ්චිත සංකේත සමූහයක් ඇත. ඒතර ඔයාලා කියන්න බෑනේ සංඛ්‍යා පද්ධති දැන් අපි දෙකක් ගැන කතා කරුවානේ. මොනවද සංඛ්‍යා පද්ධති දෙක අපි මුලින්ම කතා කරපු what are the two number systems we were talking about at the very initial stage? දශමයේ සංඛ්‍යා පද්ධතිය, දීමේ සංඛ්‍යා පද්ධතිය. Yes, very good. We were talking දශමයේ about- සංඛ්‍යා පද්ධතිය. Yes, we were talking about decimal number system and the binary number system. ඔය සංඛ්‍යා පද්ධති දෙක ගැන තමයි අපි කතා කරේ. එතකොට අපි කතා කරුවා මේ සෑම සංඛ්‍යා පද්ධතියකටම තියෙනවා a set of symbols. A set of symbols. නිශ්චිත මොනවද? සංකේත සමූහයක් තියෙනවා. දැන් දශමයේ සංඛ්‍යා පද්ධතිය 10ක් තියෙනවා. There are 10 in the decimal number system. So we call that number system numbers in base 10. The base is 10 as there are 10 digits in the decimal number system. And in the binary number system there are only 2 digits. So in that case we call that number system numbers in base 2 or binary number system. සංඛ්‍යා පද්ධතිය කියන සංඛ්‍යා සමූහය තමයි ඒකේ බේස් එක පාදය වෙන්නේ. ඒතකොට මේ ඉංග්‍රීසි වචනත් ඔයාලට හුරු වෙන්න ඕනේ සිංහල වචනත් හුරු වෙන්න ඕනේ. දැන් අපි ඉස්සර කාලේ IT ඉගෙන ගත්තේ අපේ කාලේ අපි ඉගෙන ගත්තේ ඔක්කොම ඉංග්‍රීසි මීඩියම්. අපේ කාලේ අපි එක IT වකුරක්වත් ඉගෙන ගත්තේ නැහැ සිංහලෙන්. Only in the medium of English we learned IT. එහෙනම් ඔයාලා දැන් දැනගන්න ඕනේ මේ ඉංග්‍රීසි සිංහල ඉගෙන ගන්න අයත් ඉංග්‍රීසි වචන ටිකට මොකද්ද ඔයාලට හුරු වෙන්න ඕනේ මේ වචන සෙට් එක. හරි? ඒ නිසා මේ මම ඉංග්‍රීසියෙන් සමහරවිට පොඩ්ඩක් කතා කරනවා සිංහලත් කතා කරනවා. එතකොට ඔයාලට ඒක හැම කෙනාටම වටිනවා. හරි? right. එතකොට ප්‍රශ්න අහන්න පුළුවන් ඕන කෙනෙක්ට ඉංග්‍රීසියෙන් අහන්නත් පුළුවන් සිංහලෙන් අහන්නත් පුළුවන් දෙමළෙන් අහන්න එපා. right. හරි. එතකොට ඒක තේරෙනවා ඔයාලට. ඕනම සංඛ්‍යා පද්ධතියක දෙනවා එතකොට මේ decimal number system එකයි binary number system එකයි හැරුණකොට තවත් සංඛ්‍යා පද්ධති මේ මිහිපිට තියෙනවා. මොනවද තවත් ඔයා හිතන සංඛ්‍යා පද්ධති? ඔයාට ඕන නම් 3 පාදයේ සංඛ්‍යා 4 පාදයේ සංඛ්‍යා 5 පාදයේ සංඛ්‍යා කියලා සංඛ්‍යා පද්ධති නිර්මාණය කරගන්න පුළුවන් කරගෙන ඔයාට ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපි නිශ්චිතව තව තියෙනවා සංඛ්‍යා පද්ධති තවත් අපි භාවිතා කරනවා පරිගණක විද්‍යාවේදී 8 පාදයේ සංඛ්‍යා සහ 16 පාදයේ සංඛ්‍යා. එහෙනම් මතක තියාගන්න 10 පාදයේ 2 පාදයේ 8 පාදයේ සහ 16 පාදයේ. ඔය සංඛ්‍යා පද්ධති හතර ගැන තමයි අපි 10 11 12 13 පන්තිවලදී ඉගෙන ගන්න. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය. ඔව් කියන්නේ. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය. ඔව් අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය octal number system එක. That's really correct. right සෑම සංඛ්‍යා පද්ධතියකම පාදයකින් සමන්විත වේ. සංඛ්‍යා පද්ධතියක ඇති පාදයේ විසින් එම පද්ධතිය ඇති සංකේත ගණන තීරණය කරනු ලබයි. Each number system has a base. base කියන්නේ පාදය. base කියන්නේ පාදය. The base determines the number of symbols in that number system. එතකොට මේ පාදය තමයි තීරණය කරන්නේ මේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංකේත සමූහය කොච්චරක්ද කියලා. 10 පාදයේ සංඛ්‍යාවල තියෙනවා සංඛ්‍යා 10ක්. 2 පාදයේ සංඛ්‍යාවල 2යි. 8 පාදයේ සංඛ්‍යාවල 8යි. 16 පාදයේ සංඛ්‍යාවල 16යි. The base decides the number of digits in that particular number system. අන්න ඒක අපි දැනගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. ඔයා සම්බන්ධව ඔයාලට ගැටලු තියෙනවා නම් you can ask any question whatsoever it is with regard to any problem. හරි මේකට සම්බන්ධ ගැටලු මොනවද තියෙනවා? ඔය ප්‍රශ්නයක් අහන්න පුළුවන් මුලදී. ඒකට ඒක අපි අවබෝධ කරගෙන තේරුම් අරගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. right any problem? මොන හරි ගැටලු තියෙනවද? ගැටලු නම් තියෙනවා බඩගිනි නේද? කුස්සිය උයනවා කුස්සියට යන්න ඕනේ. සීනි ටිකක් හොරෙන් කන්න ඕනේ. නේද? ඒ වගේ ගැටලු තියෙනවා. ඔව් කියන්නේ. සර් දැන් මේ කියලා දුන්න එක හපව් පාරක් කියලා දෙනවද? ඒ කියන්නේ මේ දැන් කියලා දුන්න එකද? ඔව් සර්. හරි වාට එහෙම මදි වුණාද? තේරුණා මදි? නෑ තේරුන්නේ එහෙමද? හරි. එහෙනම් මෙහෙමයි දැන් අපි ඉගෙන ගන්නකොටම සමහර පාඩම් අපිට තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නේ නැතිලට අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ?
නැවත ඒක ශ්‍රවණය කරන්න ඕනේ. නැවත ශ්‍රවණය කරලා තේරෙන්නේ නැත්නම් මොකද කරන්නේ? ෆාමසි එකට ගිහිල්ලා තියෙනවා පැණියක් තියෙනවා ෆාමසි. හරි? ෆාමසි තියෙනවා පැණියක් තියෙනවා. තේරුම් කියලා. මේ පැණිය අරන් බොනවද? ඈ ෆාමසි පැණිය අරන් බීලා මේ නේද මොලේ වර්ධනය කරගන්න කාටවත් බෑ. අපි එහෙනම් උනන්දුවෙන් ඕනෑකමින් අහන්න ඕනේ. හරි. ඒතර මම කියේ මේකයි දැන් සංඛ්‍යා පද්ධතියක් ගත්තාම සංඛ්‍යා පද්ධතියක තියෙනවා පාදයක් කියලා එකක් නේද? මම ඒක චුට්ටක් පැහැදිලි කරන්නම් මේ white board එකේ so that you can understand it well. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් දෙනුගි කියනවා දෙනුගිට පොඩ්ඩක් මේක අවබෝධ වුණා කියලා. දැන් අපි 25 ගත්තොත් අපි මෙතන 10 ලියනවා. 25 10 පාදී. 25 10 පාදී. එතකොට මේ පහ ගැන මොකද්ද ඔයාලට කියන්න පුළුවන්? පොඩි වැඩිද මම ලියපු එක? 25 10 පාදී. ඔයාලට මේ පහ ගැන මොකද්ද කියන්න පුළුවන්? මේ පහ ගැන මොනවද කියන්න පුළුවන්? දැන් සංඛ්‍යාව ලියපුවා මේ සංඛ්‍යාවේ ඇතුළට යන්න ඕනේ. You must go into the number and tell me something about this. මේ පහ ගැන මොකද්ද කියන්න පුළුවන්? මේ පහ තියෙන මොන ස්ථානයේද? එක ස්ථානේ. ස්ථානේ. very good. අපි දන්නවා එහෙනම් සංඛ්‍යාවක අපි ලියන්න ගියාම මේ digits වලට තියෙනවා ස්ථානීයය place value එකක්. There is a place for the digit. ඒ place එකට අනුව ඒක අපි ස්ථානීයය කියනවා. දැන් මේ පහ තියෙන්නේ it is in one's place. එක ස්ථානයේ තියෙන්නේ. 2 is in what place? 10 ස්ථාන. in tens place. මෙයා ඉන්නේ ones place එකේ tens place එකේ. එහෙනම් මේ දෙකේ වටිනාකම කීයද? මොකද්ද? මොකද්ද සර්? මේ දෙක මෙතෙන්ට ආවේ කොහොමද? දෙක මෙතෙන්ට ආවේ කොහොමද? දෙක අපිට තේරෙන්නේ අපිට නේද? ඈ? දෙක අපිට තේරෙන්නේ නැහැ අපිට. මේ දෙක මෙතෙන්ට ආවිත් මෙතන මොකද උනේ? එක ස්ථානයේ 1 2 3 4 5 6 7 8 9 කියනවා. එක ස්ථානයේ තියන්න පුළුවන් උපරිම අගය කීයද? 9. 9 එකතු වුණාම 10 වෙනවනේ. ඒ කියන්නේ මෙතෙන්ට 10 ගොඩක් යනවා එකක්. දැන් මේ 10 ගොඩවල් කීයක් ඇවිල්ලාද මෙතෙන්ට? එකක්. එකක් ඇවිල්ලා තියෙනවා. මේ එක ස්ථානයේ බිඳුවේ ඉඳලා 9 දක්වා ගිහින් තව එකක් එකතු වෙනකොට මෙතෙන්ට එකක් එනවා. ඊට පස්සේ ආයෙත් බිඳුවේ ඉඳලා 9ට ගිහින් තවත් එකක් එකතු වෙනවා මෙතෙන්ට දෙකක් එනවා. දෙකක් ඇවිල්ලා ආයෙත් එකේ ඉඳලා පහක් මෙතෙන්ට එකතු වෙලා තියෙනවා. එහෙනම් මෙතන කීයද? මේ තියෙන්නේ 20යි මේ තියෙන්නේ 5යි 25යි. එතකොට මේකේ පාදය 10 කියලා කියනවා. ඇයි 10 කියන්නේ හේතුව? අපි symbols 10ක් භාවිත කරනවා. බිංදුව 1 2 3 4 5 9 10. හරි? ගොඩාක් මේ සමහර තැන්වල පොඩි අපහැදිලි තැන් ඇති. ඒ වගේ වලට ප්‍රශ්න අහන්න. ඒවා තේරෙන්නේ නැත්නම් ගැටලුවක් කරගන්න මොකුත් එපා. පස්සේ අපි නැවත මේවා ගැන කතා කරද්දී වාට නැවත මේව අවබෝධ වෙනවා. understand? right? එතකොට අපි දෙකේ පාදයේ සංඛ්‍යා ගත්තාම 0යි 1යි විතරයි තියෙන්නේ. ඒ නිසා අපි දෙකේ පාදයේ සංඛ්‍යාවක් ලියන්න දැන් මේ දෙකේ පාදයේ සංඛ්‍යාව මේ දෙක දාලා තියෙන්නේ. 110 වෙලා දෙකේ පාදයේ සංඛ්‍යාව. ඒවා දැන් අපි තව චුට්ටි දවසක් යනකොට අපි මේවා සංඛ්‍යා පද්ධති symbols භාවිතා කරලා 10 පාදීව දෙකේ පාදයට 10 පාදයට හරවනවා. ඒකට හිමීට අපි එන්නුර නැත්තම් මේවා අපිට අපහැදිලි මේ කරන්න ගියාම. හරි? සංඛ්‍යාත් එක්ක වැඩ කරන්න ගියාම චුට්ටක් මේ ඔළුගිරිය පාවිච්චි කරන්න වෙනවා. නේද? දැන් අපිට ලෝකේ ජීවත් වෙන්න නම් අවශ්‍ය වර්ග දෙකයි. මොනවද ලෝකේ ජීවත් වෙන්න ඕනේ? ආහාර. කණ්ඩායි ඉගෙනුවා. කණ්ඩායි බොණ්ඩයි නේ. කණ්ඩායි බොණ්ඩයි ඕනේ. නේද? මේ මහා කරදරයක් නේද මේ ඉගෙන ගන්න තාර පාරවල් යාන වාහන ඉස්කෝලේ යන්න මොන කරදරයක්ද? කොවිඩ් ප්‍රශ්නේ නේද? අපේ මේ මනස මෙච්චර දියුනේ නැති මනසක් අපිට තිබ්බනම් මේ ගැටලු තියෙනවද අපිට? නෑ කිසි දෙයක් නෑ. මිනිස්යාගේ මනස ඕනෑමට දියුණු එකේ හානිය අද අපි භුක්ති විඳිනවා. කොරෝනා වෛරස් මිනිස්සු හදලා ඒවා නිර්මාණය කරලා නේද? යුදාවි හදලා පිහි හදලා මන්න හදලා මේ මිනිස්යාගේ දියුණු මනස නිසා.
නමුත් අපේ මනස දියුණු වෙලා තිබ්බේ නැත්නම් අද වෙනකොටත් ලෝකේ ගස් කොළන් වලින් පිරුණු, ගෙඩි වලින් පිරුණු, කණ්ඩ බොණ්ඩ ඕන තරම් තියෙන ලෝකයක් තමයි අපිට තියෙන්නේ. අපේ මේ දියුණු මනස අද වෙනකොට අපිට ලොකු තර්ජනයක් ඇති කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත දේ. ඒක තමයි ඇත්ත දේ. අපේ මනස මෙච්චර දියුණු නැති සතෙක් මේ මිනිස්සයා වුණා නම් අද මේ මිනිස්සයාට ඕන තරම් කණ්ඩ බොණ්ඩ කොරෝනා වෛරස් මොකුත් නැති නේද? පළදාවෙන් ගෙඩි වලින් පිරුණු ලෝකයක් දිවිලා තියෙන මේ තාර පාරවල් නැහැ, වාහන නැහැ, කිසි දෙයක් කොන්ක්‍රීට් වනාන්තර බිල්ඩින් කිසිම දෙයක් නැහැ. නේද? ඉතින් එහෙම දෙයක් තිබ්බනම් හොඳයි කියන තැනට දැන් අද මිනිස්සු කල්පනා කරනවා මොකද මේ මිනිස්යාගේ දියුණු දේවල් වැරදි අත්වලට ගියාම ඒවයි ආදීනව දැන් මුළු ලෝකෙම ජනතාව භුක්ති විඳිනවා. හරි. හරි එහෙනම් ඔයාලත් හරි කැමති නේද අර ගස් කොළන් විතරක් තියෙන ගෙඩි කඩාගෙන කාලා මේ ඉස්කෝලේ යන්නේ නැතුව පරිගණක නැතුව පාරවල් නැතුව යාන වාහන නැතුව කොන්ක්‍රීට් බිල්ඩින් නැතුව ජීවිතයක් ගත කරන්න දෙනවා නේද? එහෙම වුණා නම් අපි තාමත් ලස්සන ජීවිතයක් ගත කරනවා. හරි කොහොම හරි කමන්නේ දැන් අපිට මේ අභියෝග අපි අතරට ඇවිල්ලා තියෙනවා මේ අභියෝග අපි කොහොම හරි ජය ගන්න ඕනේ. හරි. එහෙනම් අපි තව චුට්ටක් ඉස්සරහට යමු. ඔයාලට අහන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා ඇති කියලා හිතනවා. හරි. Let's move down to the lesson. ඒ වගේ ප්‍රශ්න අහන්නේ. right. ඊට පස්සේ අපි යනවා තව ඉස්සරහට. තව ඉස්සරහට යනවා. එතන මේ තියෙන්නේ ඔයාලට ඉගෙන ගන්න තියෙන සංඛ්‍යා පද්ධති දෙක. හරි? We have to learn about 4 number systems. The following table shows the symbols and the base of each number system. අප අධ්‍යයනය කළ යුතු සංඛ්‍යා පද්ධති 4ක් ඇති අතර එම සංඛ්‍යා පද්ධති වල සංකේත ගණන සහ පාදය පහත වගේ සඳහන් වේ. හරි. එහෙනම් මේ ටික සටහන් කරගන්න වෙනවා සියලු දෙනාම. සංඛ්‍යා පද්ධතිය, සංකේතය, පාදය. සර් ඔකට ගාවක් නැද්ද? සර් අපි අර ඉස්සරහා ලියපෙකට සෙට් කළාද ඕක ලියන්න? ඔව් ඒකේ රූලක් කරලා ලියන්නේ. Leave one line and start writing in the dented line. නැද රූලකින් පටන් ගන්න. ඉස්සරහා ලියපෙකේ රූලක් කරලා පටන් ගන්න. Oh, Kavit, what is the problem? සර් මාතෘකාවක් නැද්ද කියලා. හරි හරි අරකටම රූලක් කරලා ලියා ගන්න. අරකටම රූලක් කරලා ලියා ගන්න.
සර් ඔය 4 විතර තියෙන්නේ. හරි සර්. හරි ඉවරද? Did you finish? yes sir. Yes, Yes, sir. sir. All right, I will give you some more time. ලියලා ඉවරයි සර්. Right. අනික අය හරිද ඔක්කොමලා? Everybody's okay? හරි සර්. Hi, sir. Hi, sir. හරි. එතකොට කට්ටිය ලියලා ඉවරයි. මෙතනදී අපි දැනගන්න ඕන දේ තමයි සංඛ්‍යා පද්ධති හතරක් තියෙනවා. එකක් ද්විමේ සංඛ්‍යා පද්ධතියේ ද්විමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත දෙකයි බිඳුවයි එකයි. ඒ නිසා ඒකේ පාදයේ විදිහට අපි සලකනවා මොකද්ද? එක. සංකේත දෙකයි නම් පාදයේ දෙක.
ඊළඟට අපි යනවා අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය. ඒකේ දෙනවා සංකේත symbols 8ක් තියෙනවා. බිංදුවේ ඉඳලා 7 දක්වා. 7 දක්වා. බිංදුවත් එක්ක බිංදුවේ ඉඳලා 7 දක්වා. එතකොට මේ සංඛ්‍යාවේ පාදයේ කීයද පද්ධතියේ? 8යි. 8යි. basis 8යි. basis 8. ඊට පස්සේ යනවා දශමයේ සංඛ්‍යා පද්ධතියට. In the decimal number system there are 10 digits from 0 up to 9. So the base of the decimal number system is 10. 10යි. 10යි. ඇයි මේ බේස් එක 10යි? කවුද මේ නේද ආගමික වැඩසටහනකදී සිටින්නේ? දැන් ආගමත් අපිට එපා නේද? කරන්නත් අපි ආගමික කටයුතු කරලා ඉන්න ඕනේ නේද? අපි ආගමත් එක්ක ජීවත් වෙනවා නම් අපේ ජීවිත සාර්ථක ජීවිත බවට පත් වෙනවා නේද? ඒ කියන්නේ ආගමක් නෙමෙයි. ආගම කියන්නේ එකම දේ තමයි. ආගම කියන්නේ එකම දේ. right. එහෙනම් ඒ දේවලුත් මට මතක් වුණා නේද? හරි. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි 10 පාදයේ සංඛ්‍යාවල පාදයේ 10. 10 කියන්නේ හේතුව තමයි සංඛ්‍යා 10ක් භාවිතා වීම. ඊට පස්සේ අපි කතා කරනවා අනේ සරිස අපේ ගෙදර පිරිත් දාලා. හරි කමන්නේ මම ඒක මේ යටලුවක් නෙමෙයි කියේ. That's really good, something very good for the people. Right, okay. ඊට පස්සේ ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියට ගියාම වෙනස මොකද්ද මෙතන තියෙන ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය? ඉංග්‍රීසියක් උඩ තියෙන්නේ. වැඩි. ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියකින් පුතේ භාවිතා කරන්න සංඛ්‍යා තියෙන්නේ මේ ලෝකේ සංඛ්‍යා තියෙන්නේ 10යි. සංඛ්‍යා 10ක් නිසා ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය 16ක් තියෙන්න ඕන නිසා මොකද කරන්නේ? බිංදුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් 10යි. ඊට පස්සේ A B C D E F කියලා තවත් අපි ගන්නවා 6ක්. 6ක්. අපි 6ක් ගන්නවා. ඔක්කොම symbols 16ක් තියෙනවා. එහෙනම් අපි චෝට්ටක් බලමු දැන් ඔයාලට පුළුවන් ද දශමයේ සංඛ්‍යා වලින් ගයින්න පුළුවන්ද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 කියලා වේගෙන් කරගෙන යන්න පුළුවන්. විශ්වීය සංඛ්‍යා පද. ඔයාලට පුළුවන් ද 8 පාදයෙන් ගයින්න? පුළුවන්ද? බෑ. බෑ? බැරි. අපි දැන් 10 පාදයෙන් ගන්නවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15 16 17 18 19 20 වේගෙන් කරගෙන යන්න. 8 පාදයෙන් ගයින් බලන්න. 1 2 3 4 5 6 7 10 11 12 13 14 15 16 17 20 21 22 23 24 25 26 27 30 31 32 33 34 35 36 37 40 41 42 දෙන්නෝන ගන්න. ගැන තේරුණාද? ඔව් සර්. ඔව් සර්. 8 පාදයෙන් ගයිද්දි පුතේ ඒකේ 8යි 9යි නෑ. 8යි 9යි නැතුව තමයි ගයින්නේ. 1 2 3 4 5 6 7 10 11 12 13 15 16 17 20 21 22 23 24 25 26 27 30 31 32 33 37 40 41 42 43 44 45 46 47 50. හවුද මගයි? ඒතර 8 පාදයෙන් ගයි. ඒතර අපි ගනිමු බලන්න 2 පාදේ පුළුවන් ද ගයින්න බලන්න? 2 පාදයෙන් ගයින් බලන්න. පුළුවන් 2 පාදයෙන් ගයින්. පුළුවන්ද? හරි. මේ තියෙන්නේ ඇපල් ගෙඩි ප්‍රමාණයක් තියෙනවා. මේකෙත් මම දින්නම්කෝ. හරි. මේ ඇපල් ගෙඩි ටික අපි ගයිමු බලන්න. ගයිමු බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. කීයක් දෙනවද? 14යි. 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 මේ මොනවයින්ද? ඩෙසිමල් වලින්. ඩෙසිමල් වලින් 14යි. අපි මේක ගයින් බලන්න 8 පාදේ. හරි ගයිමු. 1 2 3 4 5 6 7 10 11 12 13 14 15 16. කීයද? 16. 16යි.
ඔක්ටල් වලින් 16. තේරෙනවද ඔයාලට? ඔව් සර්. තේරෙනවනේ. 1 2 3 4 5 6 7 10 11 12 13 14 15 16. එහෙනම් මෙතන 16ක් තියෙනවා 8 පාදින්. ඒ කියන්නේ 8 ගොඩයි 1 6යි. මේක කියත් 10 ගොඩයි 1 4යි. 10 ගොඩයි 1 4යි 14යි. 8 1යි 6යි 8යි 6යි 14 එනවනේ. හරි. දැන් අපි ගයිනවා බයිනරි වලින්. දැන් තමයි වැඩේ තියෙන්නේ. බයිනරි වලින් ගයිනවා. ගයිමුද බලන්න. හරි. කියන්නේ 1 ඔව් 1 දෙක දෙක නෑ නේද බයිනරි වල? එකයි බිඳුව එකයි බයිනරි වල තියෙන්නේ. එකයි බිඳුව එක එක බිඳුව එකට පස්සේ අපෝ බිඳුව වෙන්නේ කොහොමද? දැන් එකට එකක් බිඳුවද වෙන්නේ? 3 තුන බයිනරි වල තියෙනවා. බයිනරි වල තියෙන්නේ බිඳුව එකයි විතරයි. ආ කියන්නේ අවිෂා දන්නවද? 10 කල්විද දන්නවා. කියද? ආ කියන්නේ අපි ගන්න. 1 10 10 ආ ඊළඟට 11 ඊළඟට 12 20ද සර්? 20 දෙක තියෙනවා බයිනරි වල ආයේ දෙක කොහමද? බයිනරි කියන්නේ එකයි බිඳුව වලින් විතරයි ලියන්න පුළුවන් මේ සංඛ්‍යාවට. 1 10 very good 100 100 නෑ 110 100 එක 1 110 110 11 10 හරි 1001 1001 1011 1011 නෑ 10 10 10 1011 11 1111 1100 1110 1101 1100 10 නෑ 1000 කොහොමද 1110 1110 නේ හරි එහෙනම් මේක බයිනරි වලින් 1110 හරි එතකොට ඔක දැන් සමහර අයට අමාරු වෙයි සමහර අය තේරුම් ගන්න දැන් කීවා මේ ටික හරි සමහර අයට තේරෙන්නේ නැතුව ඇති මේ බයිනරි මොකද කුම්මී කියන්නේ සර් 1.1 මේවා තේරෙනවා අපිට කියලා දැන් හිතෙනවා ඇති නේද සමහර අයට දැන් මේක ඔළුවට වැටුන්නේ සමහර අයට මේවා ඔළුවට මේ මෙහෙම තමයි පරිගණකයේ මේවා තේරුම් ගන්න. ඔයා 14 කියන එක ඔක්ටල් වලින් 16 වෙනවා බයිනරි වලින් බේම් පරිගණකයට යන එක. මොකද්ද? හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ්. ඒතර පරිගණකයේ මේ හැම දෙයක්ම තේරුම් ගන්නේ බයිනරි විදියට. එහෙනම් ඔයා දැන් තනියම දැන් මේක දැන් කල්පනා කරන්න මේ සර් රූප ඇඳලා ගන්න එක අපෝ කොහොමද මේක ඩෙසිමල් වලින් ගන්නේ? How can we count in decimal? How can we count in octal? And how can we count in binary? How can that be? මේක මෙහෙම වෙන්නේ කොහොමද? කියලා දැන් ඔයාලට හිතන්න දෙයක් මම නිර්මාණය කරලා තියෙනවා. දැන් ගෙදරදී හිතන්න ඕනේ. හැම කෙනෙක්ම අපිට දැන් මොනවා කරන්න කියත් අපි මේ thinking ability එක වැඩි කරන්නේ චින්තන ශක්තිය තමයි වැඩි කරගන්නේ. අපි කඩපාඩම් කරන්නත් නෙමෙයි ඕනේ. එක එකවල් ලියන්න කටපාඩම් කරන්න නෙමෙයි. අපිට හිතලා යමක් තේරුම් ගන්න හිතලා යමක් කරන්න පුළුවන් ළමෙක් තමයි බිහි වෙන්න ඕනේ නේද? එනවම හිතන්න දෙයක් දුන්නා දැන්. හිතන්න දෙයක් දුන්නා. දැන් ඊළඟ දවසේ වෙනකොට දැන් ඔතන අපි නවත්තනවා ඊළඟ දවසේ වෙනකොට මේවා හිතලා ඔක්කොම කරලා ඊට පස්සේ මම බයිනරි වලින් ගයින්න ආවල් කෙනා අමායා බයිනරි වලින් ගයින්න කිව්වම ටක් ගාලා ගයින්න පුළුවන් වෙනවා. වයිට් බෝඩ් එකේ මම අඳිනවා රූප ටික. බයිනරි වලින් ගයලා පෙන්නන්න. හරි. ඒ වගේ අපි ශක්තිමත් මේවා හොද්දට තේරුම් ගත්තු පිරිසක් විදිහට තමයි ඉස්සරහට යන්නේ. මේක තේරුම් ගන්න නැතුව ගිහින් වැඩක් නැහැ පුතේ කවුරු. හරි. මේ ටික තේරුම් ගන්න නැතුව ඉස්සරහ ගියට වැඩක් නැහැ. හරි. නිකන් වෙයි අපි
ඔය කුරුටු ගාලා මොන හරි ටිකක් කරනවා විතරක් වෙනවා. ඒකින්ද හැම කෙනෙක්ම මේක තේරුම් ගන්න ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ නම්බර් සිස්ටම්ස් වලට අදාළව. පරිගණක විද්‍යාව කියලා කියන්නේ මේවා. පරිගණක විද්‍යාව මූලික සිද්ධාන්ත ටික මේ මූලික දේවල් ටික පාඩම් ටික මේ ටික තමයි. ඔය ටික දන්නේ නැත්නම් පරිගණක විද්‍යාව අපි ඉගෙන ගත්ත වෙන්නේ නැහැ. හරි අපිට මොන හරි ටයිප් කරන්න ඒවා මේවා කිව්වා කියලා හරියන්නේ. පරිගණක විද්‍යාව තියෙන මේ තැන්වල. හරි. එහෙනම් මේ අද පාඩම මම හිතනවා තේරෙන්නේ නැති කියලා සමහර අයට පොඩි ගැටලු ඇති. මොකද අංගත විතර නම්බර් සිස්ටම්ස් නේද? සමහර අය මේක හොඳට තේරුම් ගන්න නැති සමහර අයට මේක දැන් චුට්ටක් වෙලා ගියාම අමතක වෙන්නත් පුළුවන්. නේද? හරි. දැන් අර ළමයින්ට කියනෝනේ ළමයි කොටස් තුනකට බෙදනවා. මොනවද කොටස් තුන? එක කොටසක් අපි කියනවා ළමයි අවකුංච පඤ්ඤු. අනිත් කොටස උජ්ජක පඤ්ඤු. අනිත් කොටස පෘතු පඤ්ඤු කියලා කියනවා. මේ අවකුංච පඤ්ඤු කියන ළමයි කලගෙඩියක් අනිත් පැත්ත හරවලා කලගෙඩියක කට පල්ලට හිටින්න හරවලා උඩට වතුර වැක්කුවොත් මොකද වෙන්නේ? කලයට වතුර වැටෙන්නේ නැහැ. වතුර යන්නේ වතුර ඔක්කොම ගලාගෙන යනවා. ඒ වගේ ළමයි පිරිසක් ඉන්නවා. ඒකට කියන්නේ අවකුංච පඤ්ඤු කියලා. අධ්‍යාපන මනෝවිද්‍යාවේ. ඊට පස්සේ අනික් එක තමයි බිඳුණු කලයකට වතුර දානවා. පොඩ්ඩක් පුපුරලා තියෙනවා චූට්ටක් වතුර ලීක් වෙන එකකට කලයකට වතුර දානවා. මොකද වෙන්නේ? යාලා උජ්ජක පඤ්ඤු. මේකෙන් කියලා දෙන දේ තේරෙනවා. හැබැයි ටිකක් වෙලා ගියාට පස්සේ අර අමතක වෙනවා. බිඳුනේකින් ඔක්කොම වතුර ටිකක් වෙලා ගියාට පස්සේ එළියට යනවා යන්නේ. පොතපත පරිශීලනය කරන්නේ නැත්නම් මේ උගන්වපු දේවල් මෙනෙහි කරන්නේ නැත්නම් ඉතින් නැවත ඒව කල්පනා කරලා බලන්නේ නැතේට ඒව අමතක වෙලා ගිහිල්ලා අවකුංච පඤ්ඤෝ කියන ගණයට වැටෙනවා ටික. අනිත් කට්ටිය මොකද්ද? කිසිම ඩැමේජ් එකක් නැති බින්දිලා නැති කලයකට වතුර දැම්මොත් ඒ වතුර ටික එහෙම්මම රැඳිලා තියෙනවා. පෘතු පඤ්ඤෝ කියලා අධ්‍යාපන මනෝවිද්‍යාවේ මේ කට්ටිය හඳුන්වනවා. ඒතර පාසලක් ගත්තාම පන්තියක් ගත්තාම මේ කාණ්ඩ තුන ඉන්නවා. අවකුංච පඤ්ඤෝ, උජ්ජක පඤ්ඤෝ, පෘතු පඤ්ඤෝ. දැන් ඔයා හිතන්න ඕනේ මම අවකුංච පඤ්ඤෝද, උජ්ජක පඤ්ඤෝද, පෘතු පඤ්ඤෝද මේ අතර නැද්ද ඉන්නේ? අවකුංච පඤ්ඤෝ, උජ්ජක පඤ්ඤෝ අතරද, පෘතු පඤ්ඤෝ, උජ්ජක පඤ්ඤෝ අතරද ඉන්නේ? කොහෙද මම ඉන්නේ කියලා තේරුම් ගන්න. නේද? එහෙනම් අපිට පුළුවන් ඔය තමන් ඉන්න තැන ඉඳලා ඉස්සරහට එන්න මෙන්න මේකත් එක්ක කටයුතු කරනවා. එහෙනම් ඔකත් උන් තියාගන්න හිතේ මොකද මතක තියාගන්න හිතේ මේ ටික සහ අවකුංච පඤ්ඤෝ, උජ්ජක පඤ්ඤෝ, පෘතු පඤ්ඤෝ. පෘතු පඤ්ඤෝ. හරි. හරි. එහෙනම් මේ අද දවසේ අපි වැඩ කටයුතු අවසානට කරනවා. ඔයාලා ගැටලු තියෙනවා නම් ඊළඟ දවසේ ප්‍රශ්න අහන්න පුළුවන්. මොන ප්‍රශ්නයක් any problem with regard to the lesson. Right then let's take leave. Good night to everybody. Thank you, sir. Good night. Saranai, sir. Good night, sir. Thank you, sir. Sirwan Saranai, sir. Right, okay. Good night to everybody.